ගීතිකාංක 163 ගීයංක 163 Langit
ජීවමාන ස්වාමින් වහන්සේ ඔබ මා අපියස ජීවමානව වැඩ වසනවා. උන්වහන්සේ ඔබ මා තුල වැඩ වසනවා. අපි හැමෝම උන්වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ වැඩ වසන ජීවමාන මන්දිරයක්. අපේගේ දුබලකම නිසා අපේ පාපී ස්වභාවයේ ස්වරූපේ නිසා අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වුණා. අපි මේ මොහොතේදී උන්වහන්සේ සමීපයේ සිටින අපි අපගේ දුබලකම අප කරන ලද සියලු වැරදි වලට සමාවෙල්ලමු. විශේෂයෙන්ම හදිසියෙන් ගත්ත තීරණ, හදිසි කෝපය, තරහව, වෛරය එවැනි හැඟීම් අප තුළ තියෙන්නට පුළුවන්. ඔබගේ ජීවිතයෙන් සිදුවුණු අඩුපාඩුකම්, වැරදි මේ මොහොතේදී පිළි අරගෙන අපි ස්වාමීන් වහන්සේගෙනුත් එකිනෙකාගෙනුත් කමාව අයදෙමින් අපි පව් සමාවේ ගීතිකාවකට සහභාගී වෙමු.
සමා නැවත සොයා වෙනසුරුම යලි සොයා ස්වාමිනී පියාණෙනි ස්වාමිනී පියාණෙනි නාස්තියේ බුදු ඔබ දෙපතුල ගාවා වැතිලා වැළපී ඔබ සොයා වැතිලා වැළපී ඔබ සොයා වැතිලා වැළපී ඔබ සොයා වාඩි වන්න. අප කතෝලික සභාවේ කිතුදන පුබුදුවේ නිර්මාතෘ ඔස්කා අබේරත්න පියතුමා සගසැප දිනුවා. කිතුදන පුබුදුව අප ශ්‍රී ලංකා දේශයේ පුරාම ජනතාව සරල ජීවිතයක් තුළ අලුත් නැම්මකින් අත්දැකීමකින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නට අල්පේච්ඡ දෙවිය තුළ අත්හැරීම තුළ දෙවියන්ගේ අත අල්ලා ගන්නට. ඒකයි වැදගත් වෙන්නේ. අත්හැරීම කියන්නේ දෙවියන්ගේ අත අල්ලා ගන්න එක. අත්හරිනවා කියන්නේ ඒකයි. අපි අත්හරින්න පුළුවන් ගොඩාක් දේවල්. අපි අත්හරින්නේ අපේ වාසියට. අත්හරින්නේ දෙවියන්ගේ අත අල්ලා ගන්නටද. එතකොට ඒ අධ්‍යාත්මික ඉගැන්වීම අධ්‍යාත්මික පුනරුදය කතෝලික සභාව තුළ ඇති කරන්නට ගරු ඔස්කා පියතුමා තනිවම පූජකයෙක් හැටියට ක්‍රමක්‍රමයෙන් ජනතාව ශක්තිමත් කරමින් ඒක රාශි කරගෙන විශාල ගමනක් අප සිරිලක් දේශයේ පුරා උන්වහන්සේ දියත් කර රැගෙන ගියා. ඉතින් අපි උන්වහන්සේට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලය දැක ගැනීමේ වාග්යත් උන්වහන්සේගේ භෝජන සංග්‍රහයට සහභාගී වීමට දිව්‍ය පූජාව පැවැත්වූ උන්වහන්සේට ස්වාමීන් වහන්සේගේ භෝජන සංග්‍රහයට සම්බන්ධ වෙන්නට වරම් ඉල්ලා අපි යාඥා කරන අතර අපි ගායනා කරනවා කිතුදන පුබුදුවේ නිර්මාණය වුණු පුබුදු ගීතාංජලි පොතේ ගීතිකාවක් අත්හැරලමි මමම මා කැප කරලමි අතට ඔබේ ඔබ කැමැත්ත සිදු වේවා පියාණනි. අත්හරිනවා කැප කරනවා. ඒ හැම දෙයක්ම කරන්නේ ඔබ වහන්සේගේ කැමැත්ත සිද්ධ කරන්නට. විශ්වයේ හැම මැවිල්ලක් තුලින්ම සෑම දෙයක් තුලින්ම දෙවියන් වහන්සේගේ මහිමය අනාවරණය වෙනවා. එම නිසා අපි මේ මොහොතේදී උන්වහන්සේ දෙසම බලමු. අපේ ජීවිතේ අපි ගොඩාක් දේවල් දිහා බලනවා. අපි ආස කරන අය දිහා බලනවා. අපි කැමති කෑම දිහා බලනවා. අපි ආස කරන තැන් බලනවා. නමුත් දෙවියන් දකින්නට දෙවියන් වහන්සේගේ මුහුණ දකින්නට පුළුවන් වන්නේ බොහෝ දේවල් අත්හැරීමෙන්. උන්වහන්සේගේ මහා කැඳවීමට
පළමු පියවර තමයි අත්හැරීම. ජේසුගේ ගෝලයෝ අත්හැරියා පෝට්ටුව දැල්. ලොකු දැනුමක් ඇතුව නෙමෙයි. ලොකු දැනුමක් ඇතුව නෙමෙයි අත්හැරියේ. ඒ වෙලේ ආපු ආශාවට අධ්‍යාත්මික ආවේගයට අතහැරියා. ආබ්‍රහම්ටත් කියනවා අතහරින්න කියලා. තමන්ගේ දේශය, තමන් ඉන්න තැන අතහරින්න කියලා. දේවම්මටත් කිව්වා ලස්සන කසාදයකට යන්න හිටියේ ඒ සීන අතහරින්න කියලා. ඒ හැම අතහැරීමක්ම සුද්ධ වූ අතහැරීමක්. ද්වේෂ සහගත අතහැරීමක් නෙමෙයි. අපි අතහරිනවා වගේ, මිනිස්යන් අතහරිනවා වගේ දෙයක් නෙමෙයි. සුද්ධ වූ අතහැරිල්ලක්. අපි ගායනා කරමු. මෙනෙහි කරමු. අත්හැරලමි මමම මා කැප කරලමි අතට වේ. ඔබ කැමැත්ත සිදු වේවා පියාණනි. මේ වචන කීපේ හරි අපි සම්බන්ධ වෙමු. ගායනා කරද්දී අත්හැරලමි මමම මා කැප කරලමි අතට වේ. ඔබ කැමැත්ත සිදු වේවා පියාණනි. විශ්වයේ සම බැවිලා මා කෙරෙහිද නිරන්තරයෙන් කැමැත්ත පමණක් ඔබගේ සිදු කළ මැන සමිඳුනි. විශ්වයේ සම බැවිලි තුලින් මා කෙරෙහිද නිරන්තරයෙන් කැමැත්ත පමණක් ඔබගේ සිදු කළ මැන සමිඳුනි. අත්හැරලමි මමම මා කැප කරලමි අතට වේ. ඔබේ කැමැත්ත සිදු වේවා පියාණනි මගේ. අත්හරින හැමතැනම තියෙන්නේ අවිනිශ්චිත භාවය. අත්හරින හැමතැනම තියෙන්නේ අන්ධකාරය, අපැහැදිලිකම. ඔස්කා පියතුමාගේ ජීවිතේ එවැනි ඝට්ටන රාශියක් තිබුණා. අන්ධකාර අත්දැකීම් රාශියක් තිබුණා. අපැහැදිලි තැන්, අනිත් අයව තේරුම් නොගන්න තැන් රාශියක් තිබුණා. ඒ වගේ අපේ ජීවිතෙත් එහෙමයි. දෙවියන් වහන්සේ ළඟ වෙද්දී මම මාව අතහරිද්දී අපි වෙන දේවල් අතහරින්නට ඉස්සෙල්ලා තමන්ව අතහරින්නට ඕන. තමන්ගේ මමත්වයෙන් මම මාව අත්හරින්න. ඒකට අවශ්‍යයි දිව්‍යමය ආලෝකය. මුති පුද දෙමි මම එකසේ ඔබගේ සෑම ක්‍රියාවකදී වාර ගනිමි ඒ සෑම දේ මුහුණ දෙන්න සැරසෙමි. අත්හැරලමි මමම මා කැප කරලමි අතට වේ. ඔබේ කැමැත්ත සිදු වේවා
ඔබ මා පිය සමිඳු නිසා ඔබ දෑතට දෙවි පවරා අත්බව මුළුමනින් මගේ ඉන්තොර කිසිවක් අප අතහරින්නේ දේවතාත්තගේ අත අල්ලන්න. ඒක නිසා සැකයක් බයක් අවශ්‍ය නැහැ. දේවතාත්තගේ අතට බාර දුන්න පස්සේ උන්වහන්සේ කැමති දේ සිද්ධ කරන්න. ඔබ මා පිය සමිඳු නිසා ඔබේ දෑතට දෙවි පවරා අත්බව මුළුමනින් මගේ ඉන්තොර කිසිවක් එපා එනරමි මමනවා කැප කරමි අද ඔබේ ඔබේ කැමැත්ත සිදු වේවා පියාණනි මගේ අපේ ජීවිතයේ මානසික ගොඩාක් අපේක්ෂාවන් ආශාවන් තිබෙනවා. අපි ඉල්ලන දේ අපිට ලැබුණොත් අපි මානසික රෝගීන් බවට පත් වෙනවා. ඔබේ සිතේ තියෙන හැම දෙයක්ම ඔබට ලැබුණොත් ඔබේ ජීවිතය ඔබට මෙපා වෙනවා. ඒක නිසා අපේ සෑම දෙයක්ම බලාපොරොත්තුවක්ම අපේක්ෂාවක්ම දේව තාත්තගේ අතේ තබමු. අසීමිත වූ අපේක්ෂාව පිරුණු ප්‍රේම හදවතකින් තබමි සමිඳේ ඔබ දැතේ මුළු දිවි පැවතුම මගේ හැරලමි මමනවා කැප කරලමි අද ඔබේ ඔබේ කැමැත්ත සිදු වේවා පියාණනි මගේ අත්හැරලමි මමනවා කැප කරමි අද ඔබේ ඔබේ කැමැත්ත සිදු වේවා පියාණනි ඔබේ කැමැත්ත සිදු වේවා පියාණනි මගේ ඔබේ කැමැත්ත සිදු වේවා පියාණනි මගේ ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙ මිරිදි වේවා. අපගේ එදිනෙදා භෝජනය අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවට අසු වීමද අපට ඉඩ නොදී අයහපතින් අප පුදා ගනිමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. සුවිශේෂක ලෝකතුමන් විසින් ලියන ලද දේ වාක්‍ය නම් මෙසේය. ස්වාමිනිය වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙසේ වදාළසේක. එක් ධනවතෙකුට ගබඩාකාරයෙක් සිටියේය. ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්ති කරති ඔහුට පැමිණිලි ලැබුණ බැවින් එවිට ඔහු ඒ ගබඩාකරු කැඳවා ඔබ ගැන මට ආරංචි වන මේ කාරණේ කුමක්ද? ඔබේ ගබඩාකාර නිලිය පිළිබඳ අයවැය මට බාර දෙන්න. මින්පසු ඔබට ගබඩාකාර නිලිය දැරිය නොහැකියයි කීය. ගබඩාකාරයාද මාගේ ස්වාමියා ගබඩාකාර නිලයෙන් මා අස්කරන්නට යන නිසා මම කුමක් කරම්ද?
බිම් කෙටීමට මට ශක්තිය නැත. හිඟා කෑමට ලැජ්ජා වෙමි. ගබඩාකාර නිලයෙන් මා අස්කල විට මිනිසුන්ගේ ගෙවල් වල ඉදුම් හිටුම් ලබා ගැනීමට කල යුතු දේ මම දනිමි සිතින් සිතාගත්තේය. මෙසේ ඔහු තම ස්වාමියාගේ ණයකාරයන් එක් එක්කෙනා බගින් කැඳවා පළමුවෙනියාට කතා කොට මාගේ ස්වාමියාට ඔබ කොපමණ ණයදැයි ඇසීය. තෙල් පීප්ප 100කයි ඔහු කීවේය. කබඩාකාරයා කතා කොට ඔබේ බිලගෙන වහාම හිඳගෙන 50ක් කියා ලියන්නයි ඔහුට කීය. තවත් කෙනෙකුගෙන් ඔබ කොපමණ ණයදැයි ඇසීය. තිරුඟු බොසල් 10කයි ඔහු කීය. ඔබ බිලගෙන 800ක් කියා ලියන්නයි ඔහුට කීය. ඒ වංචනික ගබඩාකාරයා ඊතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කළේය. මන්ද ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණ ඇත්තෝය. සමිඳුන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. සමිඳුනි ඔබේ වචන ගලා එවන මොහොත අප සැමගේ සවන ආසිරි කරනු මැන අප සැමගේ සවන ආසිරි කරනු මැන දෙවිඳුනි ඔබේ සිත පහදා දෙන දෙතොල සුදතුම් වරම් ලැබ බලවත් කරනු මැන සුදතුම් වරම් ලැබ බලවත් කරනු මැන සුදතුම් වරම් ලැබ බලවත් කරනු මැන සහෝදර සහෝදරියනි, ජේසුස් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ටයි මේ කතාව කියා දෙන්නේ, උගන්වන්නේ. මේ උපමාවේ සම්පූර්ණ තේරුම අවසාන පේලියේ සඳහන් කරනවා. ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණැත්තෝය. ඒ ගබඩාකාරයාව මේ උපමාවේදී ප්‍රශංසා කරන්දී අපි ඒ දේ කරන්න ඕන කියන දේ මේ කියන්නේ. ඒක අයිරණි එකක්. එහෙනම් ඒකේ අනිත් පැත්ත. ඒ පුද්ගලයා තමන්ගේ ශූර නුවණ පාවිච්චි කරේ තමන්ගේ යහපත වෙනුවෙන්. ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණ ඇත්තෝය. අපි ගොඩක් දෙනෙක් අපේ කරුණු කාරණා සම්බන්ධයෙන් අපිට වාසිවන, අපිට පෞද්ගලිකව වාසිවන අවස්ථාවන් වලදී හොඳට අපේ ශූර නුවණ අපි භාවිතා කරනවා. එතකොට ජේසුස් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ඔබට තිබෙන මේ ශූර නුවණ දෙවියන් වහන්සේගේ කරුණු කාරණා සම්බන්ධයෙන් පාවිච්චි කරන්නට.
ආදර දරුවනි සහෝදර සහෝදරියනි අප අදහන ධර්මයේ තුල ජේසුස් වහන්සේගේ ධර්මයේ තුල ගොඩාක් තියෙන්නේ අභිරහස් තියෙන්නේ රහස් නෙමේ අභිරහස් දිව්‍ය පූජාවිදිත් අපි කියනවා අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු ස්වාමීන් වහන්සේ කුත් වූසේක උත්තාන වූසේක නැවත වඩිනසේක මේ අභිරහසක් මේක සාමාන්‍ය මනසට ගෝචර නොවන අභිරහසක් විශ්වාසයක් ඉතින් අපි ජපමාලේ උච්චාරණය කරද්දී එහිදී තියෙන අභිරහස් සොම්නස් අභිරහස් දොම්නස් අභිරහස් ආලෝකයේ අභිරහස් දේව අම්මා සම්බන්ධයෙන් කරුණු කාරණාවලදී ජේසුස් වහන්සේ සම්බන්ධයෙන් කරුණු කාරණාවලදී තියෙන්නේ අභිරහස් ඒව සාමාන්‍ය අයට හිතා ගන්නවත් බෑ සිතා ගන්නවත් බෑ මේ අභිරහස් දැන් බලන්න මෝසෙස්ව දෙවියන් වහන්සේ තෝරා ගනිද්දී වහලෙක්ව වහලුන්ගේ පවුලකින් මේ කුඩා දරුවාව තෝරගෙන මාලිගාවේ හැදෙන්නට සලස්වනවා මාලිගාවේ හැදෙන්නට සලස්වලා දැනුම ලබාගෙන ශක්තිය ලබාගෙන හරි වයසේදී දෙවියන් වහන්සේ මෝසෙස්ට අනාවරණය කරනවා මේ ජනතාව මඟ පෙන්වන්න මුදවන්න මෙන්න මේ ජනතාවව මෝසෙස් අරගෙන යනවා රතු මුහුද ළඟට එද්දී පිටිපස්සට යන්නට බෑ හමුදාව ඉදිරියට යන්නට බෑ වතුරේ ගිලිලා මැරෙන්නට සිද්ධ වෙනවා මෙතන තමයි කාටවත් නොතේරෙන අභිරහසක් සිද්ධ වෙන්නේ කාටවත් නොතේරෙන අභිරහසක් සුද්ධ බයිබලයේ සෑම අත්දැකීමකම තියෙනවා අභිරහසක් කාටවත් සිතා ගන්න බැරි කෙවිත දිගු කළ විට දෙවියන් වහන්සේ දුන්නු ඒ කෙවිත දිගු කළ විට මොහොත දෙපෑ වෙනවා මෝසෙස් මේ ජනතාව කාන්තාරයේ මැදින් අරගෙන යනවා හැබැයි මෝසෙස් නෙමේ පොරොන්දු දේශයේ පෙනිපෙනි මෝසෙස් මරණයටපත් වෙනවා මේ අභිරහස් සුද්ධ බයිබලයේ සඳහන් වෙනවා මෝසෙස්ව භූමදාන කරපු තැන කවුරුක්වත් දන්නේ මෙච්චර ප්‍රසිද්ධ කෙනා දවස් ගණන් ඊශ්‍රායල් ජනතාව වැළපුණා ඔහුගේ මරණයේදී අද වෙනතුරුත් මෝසෙස් භූමදාන කරපු තැන දන්නේ නැහැ ඒ අභිරහස් ඒතර මෝසෙස් නෙමේ ඊශ්‍රායල් ජනතාව පොරොන්දු දේශයට ගියේ එතනින් ඔහුගේ චැප්ටර් එක ඔහුගේ පරිච්ඡේදය අවසන් වෙනවා එහෙම නැත්තම් මෝසෙස් තමයි අරගෙන ගිහිල්ලා තියෙන්නේ ජනතාවව නිදහසකට නෑ දෙවියන් වහන්සේ මේ ජනතාවව පොරොන්දු දේශය අරගෙන ගියේ ඔහුගේ වගකීම මෙහෙවර දිවසිරකාරය එතනින් නවතිනවා මේවා සැලසුම් කළා මේවල අභිරහස් තිබෙනවා අපිට හොයාගන්නට බැරි අභිරහස් ආදර දරුවෙනි දේව අම්මා ස්වාමි පුරුෂයෙක් නැතිව දරුවෙක් ගැබ් ගැනීම මේ අභිරහස් මේක අපේ මනසට සිතා ගන්න බෑ මේ අභිරහස් එලිසබෙත් සකරියස්ට තමන්ගේ මහලු වයසේදී පුතෙක් දීම ආබ්‍රහම්ට දේශය අතහැරලා වෙනත් ප්‍රදේශයකට යන්නට දෙවියන් වහන්සේ පෙන්වන දේශයට යන්නට කියලා කීම ඇයි මොකක්ද හේතුව ඒ අභිරහස් සුද්ධ බයිබලයේ ඒ ගැලවීමේ කතා සියල්ලෙම ජීවිත අත්දැකීම් වල තිබෙන්නේ අභිරහස්
මිනිස්සුන්ට එකපාරටම නොතේරෙන දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේ තෝරාගත් අයට දුන්නු රහස්. දැන් මේ ජොහානදක් මුතුමියගේ මංගල්‍ය පැවැත්වුවා. ජුබිලි මංගල්‍ය, සියවස් ජුබිලිය. දැන් මේක ඉතිහාසයනේ. ප්‍රංශයේ ඉතිහාසය. ඒවා මේ ගොතපු කතා නෙමෙයි. පැරිසියේ එතුමියගේ ප්‍රතිමාව තිබෙන ප්‍රංශයේ ප්‍රධාන තැන ප්‍රංශයේ බාර දීලා තියෙන කැප කරලා තියෙන්නේ ජොහානදක් තුමියට. අවුරුදු 19ක ගෑනු ළමයි. මරණය ලැබුවේ අවුරුදු 19 දී. එතකොට දෙවියන් වහන්සේ, ඒතර කාන්තාවකට බෑ හමුදාවක් පාලනය කරන්න. එය පිරිමි වෙස්වලාගෙන හමුදාවක් අවුරුදු 100ක් තිබ්බ යුද්ධය නවති. මේක මේ ඉතිහාසය. ප්‍රංශයේ ඉතිහාසය. අවුරුදු 100ක් තිබ්බ යුද්ධය අධ්‍යාත්මිකව ශක්තිමත් කරමින් දවස් කිහිපයකින් පරාජය කරලා ජයග්‍රහණය ලබා දෙනවා. මේක මේ සාමාන්‍ය අයට තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි සමහරට පල්ලිවල ප්‍රතිමාවල් තියෙනවා. අපි දන්නේ එච්චරයි, ප්‍රතිමාවල ඉඹලා යනවා එච්චරයි. අපි දන්නේ නැහැ මේවල තිබෙන අභිරහස්. සුදෝ බෙනෙඩික් මුනිතුමා උන්වහන්සේ තාපසෙක්. අපිට අනාවරණය නොවන දේවල් දෙවියන් වහන්සේ ඔහුට අනාවරණය කළා. අසීසිය ෆ්‍රැන්සිස්. ඒ විතරක් නෙමෙයි. කවුද සුද්ධෝත්තම පියතුමා කියන්නේ? සුද්ධෝත්තම පියතුමා කියන්නේ අපි වගේ එක්කෙනෙක්. අපි වගේ මිනිස්සෙක්. අවුරුදු දැන් 83යි 84යි. හරි. වතිකානුවේ ඉන්නේ. ඔබ හිතනද ඔබට මට ගින් කතා කරන්න බෑ කියලා? කතා කරන්න පුළුවන්. ඒ උන්වහන්සේව දකිද්දී ඒක අභිරහසක් වගේ තියෙන්නේ. මහා අභිරහසක් වගේ. ඇයි දෙවියන් වහන්සේ සමහර දේවල් හංගලා තියෙන්නේ? කෙතේ තමයි නිදාණය හංගලා තියෙන්නේ. මෙහෙම පේන්න තියෙන්නේ නැහැ නිදාණය. ඕන කෙනෙකුට අරගෙන යන්න. කෙත පෙන්නලා තියෙනවා. නිදාණය තියෙන්නේ කෙතේ. ගොඩාක් දේවල් ජීවිතයේ අභිරහස් දේවල් හංගලා තියෙන්නේ. නොවැම්බර් මාසේ අපි ජීවිතය ගැන කල්පනා කරනවා. ඔබේ ජීවිතය අභිරහසක් නෙමේද? ඔබට සිතා ගන්න බැරි අභිරහසක්. අපේ ජීවිතය සිතා ගන්න බැරි අභිරහසක්. අපි මෙහෙම ඉන්නවා, hina වෙනවා, කතා කරනවා. මරුණා කියලා ආරංචියක් වෙනවා, ගිහින් බොම දාන කරනවා. මම කවුද? මම හිටියේ කොයිද? මට මොකද වෙන්නේ? මේ ඔක්කොම අභිරහස්. ඒවා දන්නේ දෙවියන් වහන්සේ. ඒවා දැනගන්නේ කවුද? අපගේ ශූර නුවණ දේව කරුණු කාරණා සම්බන්ධයෙන් යොදවන අයට, අනිත් අයට නොපෙන්වන මහා ආලෝකයක් වගේ ඒවා පෙන්눔 කරනවා. දෙවියන් වහන්සේට ලං වෙන අයට, දෙවියන් වහන්සේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන අයට කාටවත් නොපෙන්නන මහා බලගත් දේවල්, අභිරහස්මක දේවල් උන්වහන්සේ අනාවරණය කරනවා. ආදර දරුවෙනි, සහෝදර සහෝදරියනි, අපි මේ සුවමයන් වලට සහභාගී වුණා. අපගේ දේවස්ථානයේ දිව්‍ය පූජාවට සහභාගී වෙනවා. දිව්‍ය පූජාව කියන්නේ මහා අභිරහසක්. අපි පූජාවට සාමාන්‍යයෙන් සම්බන්ධ වෙනවා, සහභාගී වෙනවා. නමුත් දිව්‍ය පූජාවේ තියෙන මහා අභිරහස හොයන්න ගත්තොත්, වචනවලට සිත යොමු කරොත්, මේ අභිරහසට හදවතින් ආත්මයෙන් සම්බන්ධ වුණොත් ඔබට වෙන වරප්‍රසාද අවශ්‍ය නැහැ. ඒකම ඇති. ඒක නිසා ඔබ ස්වාමීන් වහන්සේට ලං වෙන්න, දෙවියන් වහන්සේගේ අභිරහස් වලට සම්බන්ධ වෙන්න, ඇතුල් වෙන්න. දේව අම්මා වගේ, දේව අම්මා කුස තුල දරාගත් ජේසුව, ඒ ජේසුව අපි ළඟට එනවා. වෙනස තියෙන්නේ අපි අභිරහසට සම්බන්ධ නොවීමයි. දේව අම්මා ජේසුව දරාගත්ත ඒ ජේසුම පූපයක් තුලින්, සුදු පූපයක් තුලින් අප තුලට එනවා. එකම අත්දැකීම. හැබැයි එය දැනගන්න විදිය, දරාගන්න විදිය, කල්පනා කරන විදිය, සිතන පතන විදිය අනුව තමයි ඒ වෙනස ඇති වෙන්නේ. ඒක නිසා
අපි උන්වහන්සේගේ දිව්‍යමය අභිරහස් වලට සම්බන්ධ වෙමු. ශුද්ධාත්මයන් වහන්සේ අප තුළ වැඩවසනවා. අපහැදිලිකම් ගොඩාක් තිබෙනවා. මේ ලෝකය මැවීමේදීත් එහෙමයි. තිබ්බේ අන්ධකාරයක්, තිත්ත කළුවරක්. දෙවියන් වහන්සේගේ ආලෝකය, ශුද්ධාත්ම ආලෝකය සැරිසරුවා. ඒ වගේම තමයි අපේ ජීවිතේත් ස්වාමීන් වහන්සේගේ ආලෝකය අවශ්‍යයි නව මිනිසෙක් වන්නට. එහෙම වෙන්න නම් අපි ගායනා කළා වගේ හිස් වෙන්න අවශ්‍යයි. අපිව නැති කරගන්න අවශ්‍යයි. තමන්ව අමතක කරන්න අවශ්‍යයි. ඒ අභිරහස්මක දේව අභිරහස්මක ජීවිතයට සම්බන්ධ වෙමින් අපි ශුද්ධාත්ම බලය ඉල්ලලා අපි යාඥා කරමු. අපි හැමෝම නැගිටලා අපි ගායනා කරමු. සුවේ සමිඳුගේ ගී පොතේ ගී අංක 1 අපි හැමෝම දන්න ගීතිකාවක් විශ්වාසයෙන් මේ සියලු සිතුවිලි සිතේ ධාරණය කරගෙන අපි ගායනා කරමු. ජීවනයේ සමිදා ගීතිකාව. ගීතිකා අංක 1 ගී අංක 1. කරුණමයි ඉස්වන්න ඔබෙන් කෙරේ නව මිනිස්සෙක් අප තුළ වුණා ඉස්වෙන්න සහනය වෙන සමිදා අප තුළ වැඩ සිටිනා ඉස්වන්නම් අප ඔබෙන් මිනිසෙක් අප තුළ ගොඩනගන්නට ශුද්ධාත්මයානනි 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 වහන්සේගේ දිව්‍යමය අභිරහස් අපට අනාවරණය කරමින් ඔබ වහන්සේ පෙන්වන දෙය ඔබ වහන්සේ අපව ගෙන යන මාර්ගය තුල ගමන් කරන්නට ඔබ වහන්සේගේ ශුද්ධාත්ම බලය
අප සියලු දෙනාටම දානි කරසා වාසී ස්වාමී වාසී සංසාරේ මහිමා शुद्धात्मा නමස්කාර වේවා හalleluya शुद्धात्मा හalleluya ප්‍රශංසා සංසාරේ සමීදුනි ඔබ දැන් මෙහි වැඩ සිටි අද හමි තිර නිසා Father